ඒ ආකාසානංචායතනය, විඥානංචායතනය, අකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤා, නාසඤ්ඤායතනය කියන ඒ භූමි සතර අරූප භූමි. ඒවායෙහි එකද රූපයක්වත් නැහැ. ඒ නිසා ඒවාට අරූප භූමි කියන්නේ. ආරූපේ නත්ති කිංචිපි කියා අයි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ රූප පිළිබඳව කතා කරන විට අපි ඉගෙන ගන්නවා. අරූප භූමියේ රූප එකක්වත් නැහැ. කිසිදු රූපයක් නැහැ. ඒ නිසා ඒ රූප නොමැති අරූප භූමියෙහි ඒ අරූප කීවෙත් ඒ නිසායි රූප නැති භූමිය අරූප භූමිය. එහි පවත්නේ සිතයි චෛතසිකයි චිත්ත චෛතසිකයි. ඒ චිත්ත චෛතසිකයන්ගේ පමණක් පැවැත්ම ඇති අරූප භූමියෙහි සිත ඇතිවන්නේ වස්තුවක් ඇසුරු කරගෙන නොවේ. ඒ වස්තු නිස්රයක් නැතිව. අනිත් හැම තැනකම වස්තු නිස්රයක් ඇතිවයි සිත් උපදින්නේ. සිත් උපදනා හැම තැනක. අන්න ඒ වස්තුව තමා ඔය චක්කු වස්තු ආදී ඒවා වස්තු වශයෙන් නැතිවම බැරි ඒවා නොවේ. දැන් කෙනෙකුට චක්කු වස්තුවේ කියන S2 නැතත් ඒ තැනත්තාට සිත් ඉපදීමට බාධාවක් නැහැ. ඒ තැනත්තාට තිබෙන එකම අඩුව බාධාව ඇසේ ඇතිවන ඇස නිසා ඇතිවන සිත් උපදින්නේ නැහැ. එබැවින් ඒ තැනත්තාට යමක් දැක ගන්නට බෑ. ඒ අඩුවද. සෝත වස්තුවේ කියන එය නැති වුණොත් කෙනෙකුට ඒ තැනත්තාට සිත් උපදින්නේ නැත්තේ නැහැ. සිත් උපදිනවා. එහෙත් මේ සෝත වස්තුව ඇසුරු කොට උපදනා සිත් ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඔහුට අහ ගන්නට බෑ. ඇසෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ වස්තුන්ගේ හානිය නිසා යම් යම් ඒ වස්තු මිශ්‍රය කරගෙන උපදනා සිත් ඉදීමක් නැහැ. එහෙත් හදේ වස්තු කියන ඒ වස්තුව නැතිව කෙනෙකුට ජීවත්ව සිටින්නට බෑ. එමත් නිසාද ඒ හදේ වස්තුව ඇසුරු කොට තමයි මේ ජීවත්වම කාලය තුලදී උපදනා වෙනසිට නූපදනා අවස්ථාවලදී ඇතිවන ඒ වගේම මේ භවය නොසිඳී පැවැත්මට හේතු වන භවාංග සිත ඇතිවන. ඒ භවාංග සිත ඇතිවීමට ඒ වස්තු රූපය ඕනමයි වස්තු විස්තරයක් ඇතිව සිත් පවත්නා භූමියක නම් අපට ඒ බඳු සිත් වස්තුවක් ඇසුරු කොට පවත්නා සිතුයි තිබෙන්නේ. ඒ නිසා ඒ වස්තු රූපය නැතිව ජීවත්ව සිටින්නට බෑ. සිත් හටගන්නේ නැහැ. සිත් හටගන්නේ නැත්නම් වන්නේ මරණය. සිත් හටගන්න නොගන්න අවස්ථා තිබෙනවා විශේෂ අවස්ථා. ඒ භාවනා බලයෙන් ඇති කර ගන්නා තත්වයක්. ඒ නිරෝධ සමාපත්තියට සමවැදුණු අවස්ථාවේදී ඒ අදිෂ්ඨාන කරගත්ත කාල පරිච්ඡේදය තුල සිත් උපදින්නේ නැහැ. ඒ සිත් නිපදීම නිසා මරණය වන්නේ. එහෙම නෙවෙයි. මේ චිත්ත පරම්පරාව නැතිව ගිය මේ භවයේ ඇතිවන සිත් පරපුර චුතිසිතෙන් අවසන් වුණොත් ඉන්පසු ඒ ශරීරය ඇසුරු කොට සිත් ඉපදීමක් නැහැ. එතකොට ඒ චුතිසිත ඇතිවන තුරුම කෙනෙක් ජීවත් වෙනවා. එයා ජීවත්ව සිටින කෙනෙක් හැටියට ගන්නෙ. ඒ ජීවත්ව සිටින කාලය තුලදී ඔහුට සිත් උපදිනවා. ඒ ජීවිතයේ පවත්නා කාලයේදී සිත් උපදිනවා වගේම ජීවිතේ නැතිවන්නට නම් සිත් ඉපදීම නැතිවන්නට. ඒ සිත් ඉපදීම නැතිවන අවස්ථාව තමයි චුතිසිත ඉපද නැතිවීම. ඉන්පස්සේ ඒ භවය ඇසුරු කොට නැත්නම් ශරීරය ඇසුරු කොට සිත් උපදින්නේ නැහැ. එබැවින් අපි කියනවා එතනත්තා මිය කියා කියලා. අනේ මරණාසන්නය. මරණය. එතකොට මරණාසන්නය කියන්නේ මේ මරණයට කිට්ටු කාලය. මේ මරණයට කිට්ටු කාලය තුලදී අපට කාහටවත් හදිසියේ සිදුවන මරණයකදී හැර. සමහරෙකුට ගහකින් ගෙඩියක් හිස මතට ඇද වැටිලා මරණය සිදුවන්නට. ඉතින් එහෙම මරණය සිදුවන විට අර මරණය මේ දැන්
තව ටිකකින් සිදු වේවි කියන්නට පුළුවන් කාලයේදී ඒ තැනැත්තාට මේ විපාක දීමට එළඹ සිටින කර්මයක් තිබෙනවා. විපාක දීමට කියන්නේ මින් අනතුරු ආත්ම භාවය නියම කිරීම කරන කර්මයක්. ඒ කර්මය නිසා සමහර විටක ඒ කර්මයම සිහිවන අවස්ථා තිබෙනවා. එහෙම නැත්නම් මේ කර්මයේ සිදු කිරීමේදී යොදාගත් යම් කිසිවක් පුද්ගලයෙක් සත්වයේ කියන මෙවැන්නක් සිහිවන්නට දකින්නට අසන්නට ඒ ආදී වශයෙන් එහෙම ඉඩක් තිබෙනවා. එහෙමත් නැත්නම් මෙරි උපදනේ යම් තැනක නම් ඒ තැන සමහර විටකම දකින්නටත් ලැබෙනවා. එහෙම නැත්නම් ඒ සිහිවන. එහෙම කරුණු තුනක් දක්වනවා. ඒවටයි කියන්නේ මරණාසන්න ඒහිදී ඇතිවන පහළවන නිමිති කියලා. ඒවා අරමුණු. නිමිති කියලා එතන දක්වන්නේ අරමුණු. ඒ අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්මාරම්මන කියන මේ සයෙන් කවරක් හෝ වන්නට පුළුවන්. ඒ මරණාසන්න අවස්ථාවේදී වැටහෙන කියන්නේ ඉදිරිපත් වෙන්නේ යම් කර්මයක් නම් ඒ කර්මය නිසායි මේ සිදුවන්නේ. අප කර තිබෙන කර්ම මෙපමණයි කියා දක්වන්නට බෑ. මේ ජීවිතෙහි පමණක් නෙවෙයි මීට పూర్ව ජීවිතවලදී පවා සිදු කරන ලද කර්ම විපාක ගෙන දීමේ ශක්තිය ඇතිව අප තුල පවතින. කියන්නේ ඒ කර්මය කොතන පවතිනවද කියලා එහෙම දක්වන්නට බැරි නම් මේ චිත්ත සංතතිය යම් තාක්කල් සිත් පරපුර පවතීද ඒ තාක්කල් විපාක දීමේ ශක්තිය ඇති කර්ම අපට තිබෙනවා. ඒ නිසා තමයි රහත් වුණත් විපාක දෙන්නට පුළුවන් කර්ම තිබෙනවා. ඒ කිව්වේ රහත් වුණාට පස්සේ නැවත ඉපදීමක් නම් නැහැ. ඒ නැවත ඉපදීම් වශයෙන් ඉපදීමක් ගෙන දීමට ඉවහල් වන කර්මය නැහැ. ඒ කියන්නේ එහෙම කර්මයක් නැහැ. කර්මක්ෂය ඥානෙ නැති කරන. නමුත් ඒ චුතිය කියන රහතන් වහන්සේගේ වුවද චුතිය කියන මරණය සිදුවන අවස්ථාව දක්වා ජීවත් වන කාලය තුලදී විපාක ගෙන දීමට හැකි කුසල කර්ම හා අකුසල කර්ම ඒ රහතන් වහන්සේට වුවත් තිබෙනවා. ඒවා නැති කරන්නට පුළුවන් කමක් නැහැ. නැති කරන්නට පුළුවන් ආයති ප්‍රතිසන්දියක්. නැවත ප්‍රතිසන්දි විපාකයක් ගෙන දෙන කර්ම නැති කරනවා. ඒ නිසා නැවත ප්‍රතිසන්දියක් ගෙන දෙන කර්ම නැති වුණා නම් ප්‍රතිසන්දියට පස්සේ ලැබෙන විපාක ලැබෙන කර්ම ඒවත් පවතින්නේ නැහනේ. ඒ නිසා රහත් වෙලා පිරිනිවන් පානතුරු කෙනෙකුට විපාක දීමට හැකි කර්ම එක වර්ගයක නෙවෙයි. කුසල කර්ම පමණක් නෙවෙයි අකුසල කර්ම. අකුසල කර්ම මෙන්න කුසල කර්ම කියන මේ දෙකම පවතින. දැන් මේ මරණාසන්න අවස්ථාව නැවත භවයක් ලබන කෙනෙකු පිළිබඳව වයි මේ අප කතා කරන්නේ. වර්තමානයේ ජීවත්ව සිටිනවා ළඟට මරණාසන්න අවස්ථාවට මුහුණ පාලා ඒ මරණයට අනුතුරුව නැවත ප්‍රතිසන්දියක් ලබනවා. එබන්දන් ගැනයි මේ කතා කරන්නේ. ඉතින් ඒ අයට මරණාසන්න අවස්ථාව වන විට කොයිතරම් මෙතදොඩමින් ඒ අය සිටියත් සමහර විටක සමහරු සිටිනවා කර්මයක් නැත, කර්ම ඵලයක් නැත, විපාකයක් නැත කියලා එහෙම සලකන. ඒ නිසා මොනවා කිරුවන් ඒකෙන් සිදුවන හොඳක් හෝ නරකක් නැත්නම් අනාගතයේදී ලැබෙන ඉෂ්ට විපාකයක් යා අනිෂ්ට විපාකයක් කියලා එහෙම දෙයක් නැහැ. ඔය කරන ඒවා නිකන් ඒ වේලේ විතරයි. ඒවා කළා ඉවරයි කියලා සලකන අය සිටිනවා. එහෙම කතා කරන එහෙම කියන අයට වුවත් මේ මරණාසන්න අවස්ථාව නැත්නම් ශරීර වශයෙන් හෝ තමන් දුර්වල වූ අවස්ථාවකට පැමුණුනම
සංසාර බිය නැත්නම් අපාය බිය ඇති වෙනවා. එයාට ඒ අවස්ථාවවලදී හිතෙනවා මට මගේ අනාගතය කෙබඳු වේද? සමහරු එහෙම කියනවා. සමහර විට එයාට කියන්නට වෙනවා අප මේ කරුණු මුලදී දැනගෙන හිටියේ නෑ. එහෙම කියන අය. අපිට මේවා කලින් දැනගන්නට ලැබුණා නම් කියන අය. අපේ ජීවිතය මීට වඩා වෙනස් වෙනවයි කියලා මේ වර්තමාන දැන් කියනවා සමහරෙක් සිටින. ඉතින් එහෙමනම් తত্ত্বය මරණාසන්න අවස්ථාව වන විට තමන්ට සිතා ගන්නට පුළුවන් තරම් හොඳ දේවල් කර නැති කෙනෙකුට නම් ඇත්තෙන්ම බියක් එනවා. කොහිද උපදින්නේ? ඒ බිය තමයි වඩාත් මුක්ති දෙන්නේ. ඒක සංසාර බියමයි. ජාති ජරා ව්‍යාධි චුති අපාය. අතීත අපත්තක වට දුක්ඛං. ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේග වත්තුනි ඉමානි අට්ඨ කියලා මේ සංවේගය ඇති කරගත යුතු කරුණු 8 දක්වන තැනදී එනවා ඔය කරුණු. ජාතිය කියන නැවත ඉපදීමක් ලබන. කොහේද ලබන්නේ කියන එක නිශ්චය නැහැ. එහෙම ඉබඳු නිශ්චයක් තිබෙන්නේ ඒ උපදන තැන කොතැනද කියලා නැත්නම් සුගතියමයි උපදින්නේ කියලා නිශ්චයක් තිබෙන්නේ ආර්ය මාර්ගයට පැමිණුණු කෙනෙකුට. යලත් පිරිසෙන් සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණුනම සංසාරයේ තවදුරටත් වාසය කළත් අපායකට යන්නේ නැහැ. ඒ නිසා සුගතිගාමී වන බව නිශ්චිතව කියතේ. එහෙම නැත්නම් යම් කෙනෙක් ආනන්තරීය කර්ම සිදු කර තිබේ නම් මව මැරුවා නම් පියා මැරුවා නම් රහතුන් වහන්සේ නමක් මැරුවා නම් බුදු සිරුරෙන් ලේසෙලෙන්න ඒ සංඝයා භේද කළා නම් අන්න ඒ බඳු කෙනෙකුට හිතාගෙන ඉත හැකි. ඒකාන්තයෙන්ම මා මියගොස් අපිරෙහි උපදිනවයි කියලා එහෙම නියමයි. අනික කාහටවත් එබන්දක් කියන්නට බෑ. විශේෂ අවස්ථාවක් දක්වනවා ඒ ලෝකෝත්තර මාර්ගඵලයකට පැමිණීම සඳහා භාවනා කරන කෙනෙක් කාංකා විතරණ විසුද්ධි කියන මේ අතීත වර්තමාන අනාගත කියන මේ භවයන් පිළිබඳව ඇතිවිය හැකි සැක නැති කරගත්ත කෙනෙක් වෙතොත් ඒ තැනත්තාගේ නුවණ තමා කාංකා විතරණ විසුද්ධි කියන නාමයෙන් දක්වන්නේ. අන්න ඒ බන්දක් ඇති කරගත්තා නම් භාවනාමය කුසල බලයෙන් ඒ තැනත්තාගේද ඊළඟ භවය නියතයි කියලා දක්වනවා සුගතියේ බව. ඒ හැර අනිත් ප්‍රත්‍යඥ සත්වේනට තමන් කොයිතරම් පින් කර තිබුණත් ඒකාන්තයෙන්ම කියන්නට බෑ මම සුගතිගාමී වෙනවාමයි කියලා. අන්න එහෙම නම් ඒ තැනත්තාට මරණාසන්න අවස්ථාවේදී ඉදිරිපත් වන්නේ විපාක දීම සඳහා කවර කර්මයක්ද කියන එක නිශ්චිත වශයෙන් කියන්නට බෑ. සමහර විටක කුසල කර්මයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අකුසල කර්මයක් වෙන්න. ඇතමෙකුට කොයිතරම් හොඳට කුසල් කර තිබුණත් කුසල් වලින් ප්‍රධාන සුගතිගාමී වීමට උවමනා කරන කුසලය තමයි සීලමය කුසලය. සිල්වත්. සීල් නැතිකම තමයි සතර අපායට යන්න හේතු වන්නේ. සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමන්කුතෝ කියලා දක්වන්නේ දෙව්ලොව යන්නට ඒ සීලයේ වගේ තවත් හිණිමඟක් නැහැ. ඒ කියන්නේ සීලවත් වෙතොත් සුගතියෙහි උපදින්නට පුළුවන්. ඉතින් මේ සුගතියට මිනිස් ලොවත් ඇතුළත්. සීල නැති වෙතොත් ඒ සීල නැතිවීම කරන කොටගෙන දුගතිගාමී වෙනවා. දුර්ගතියට යනවා. දැන් තත්ත්වය එහෙම වුණා ඇතැම් කෙනෙක් ඊටම හොඳින් සීල් රැක සිටියත් මේ මරණාසන්න අවස්ථාවේදී සිතේ සිදුවන මේ විකෘතියක් පෙරලියක් හේතු කොටගෙන එතනත්තා අපායට යන්නට පුළුවන්.
ඒ නිසා තමයි මා මීට කලින් කිව්වේ අර ඊතා හොඳට සිල් රැක්ක හාමුදුරු නමකට තමන්ට ලැබුණු වස්ත්‍රයකම ඉනිකුණෙක් වෙලා ඉපද 7 දවසක් පමණ කාලයක් ඒ ඉනිකුණු ජීවිතය ගත කරන්නට සිදු වුණා. ඒ සීල නැතිකම නිසා නෙවෙයි ඒ අවසාන අවස්ථාවේදී තමන්ට ඇති වුණු මේ නොමනා ලෝභයක් නිසා ආසාවක් නිසා අන්න එහෙම අවස්ථා කාහට වුවත් ඇති වෙන්නට බැරි. ඒ නිසා සමහරු තමන්ට පුළුවන් කාලෙහිදී සවි ශක්තිය හයිය තිබෙන කාලවලදී තමන්ගේ අල්මාරියේ යතුරු පිළිබඳව ඒ තරම්ම නෑ සැලකිලා. ඒක සමහර විටක මේසේ උඩ තියනවා, එහෙම නැත්නම් පුටුවක් උඩ තියනවා, ඔය හරි තියෙනවා. සමහරු සිටිනවා වයස්ගත වෙනකොට ඉනේමයි යතුරු නිදා ගන්නකොට පුටයට. ඉතින් ඒ කාලේ නම් Tamanට මොනවත් කරගන්නට බෑ. මේ යතුරු ඕනි කෙනෙකුට අරගෙන ඒ තැනට කැමති දෙයක් කරගත්ත හැකි. එහෙම කාලෙදී ඒ මොකද මේ වයස්ගත වෙන විට ඇතිවන එක තත්වයක් තමයි. ඒක කවුරුත් දැනගෙන තියෙන්නට ඕන. අර මුලදී තිබුණු ගති බොහෝ විට වෙනස් වෙනවා. එකක් තියෙනවා වයස්ගත වෙන. ඒකත් මේ ශාරීරික දුර්වලකම නිසාම සිදුවන තත්වයක්. මේ පිනතුන් දන්නවානේ බුදුරජාණන් වහන්සේම වදාලා ජරාවේ ස්වභාවය. ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තච්ඡතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාක. ඒ ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන එකටයි ඔයත් ඇතුළත් වන්නේ. අපිට තියෙනවා ඉන්ද්‍රිය. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය. මේ මනේන්ද්‍රිය දුර්වල වෙනවා. ඒ දුර්වල වුණාම ඉස්සර තිබුණු తත්වය නෙවෙයි තිබෙන්නේ. ඉතින් මේ අඩුපාඩු නිසා අඩුපාඩු තිබෙනයි කියලා පෙන්වන්නට කවුරුවත් දැනගන්නටවත් කැමති නැහැ. කැමති නැහැ. එහෙම තත්ත්වයක් එනවා. නිසා බැරි වුණත් පුළුවන් කියලා පෙන්වන්නට සූදානම් කාලයක් තියෙනවා. මට පුළුවන් කියලා කියන්නේ. එහෙම කියන්නට සිදුවන ඒ වයස්ගත වෙන කාලෙදී බොහෝ දින හැමදෙනාම නෙමෙයි. බොහෝ දිනකුන්ට අර නොමනා ආසාවන් ඇති වෙනවා. නොමනා කියන්නේ Tamante ඒයින් වැඩි ප්‍රයෝජනෙකුත් නැහැ. එහෙම නැති වුණත් තිබෙනවා ඒවා පිළිබඳ අල්ලා ගැනීමක් ආසාව. ඒක නරකයක්. කාහටවත්. ඒ නිසායි මේ පරිත්‍යාගය කියන එක පුරුදු කරන්නට උගන්වනවා. අත්හැරීම පරිත්‍යාගය කියන්නේ අත්හැරීම. ඒ අත්හැරීම පුරුදු කරන්නට. එහෙම පුරුදු කළ කෙනෙකුට ඕන දෙයක් අත්හරින්නට. ඕනේ. එහෙම අත්හරින්නට බැරි වීම මහා Tamanට පාඩු පිණිස පවතින. විශේෂයෙන්ම ඊළඟ ජාතිය පිළිබඳ. ඉතින් ඒ ප්‍රත්‍යඥ තත්වය නිසායි ඒ විදිහට සිදුවන්නේ. ප්‍රත්‍යඥකම. එබැවිනුයි ප්‍රත්‍යඥයා පිළිබඳව එන්නේ සබ්බේ පුතුජන උම්මත්තකා. ප්‍රත්‍යඥයෝ හැමදෙනම පිස්සෝය කියලා. ඒ පිස්සුව තිබෙන්නේ කෙලෙස් වල. කෙලෙස් නිසායි ඒ පිස්සුව ඇතිවන්නේ. ඊළඟට ප්‍රත්‍යඥයාට අපායෝ නාම සකගේහ සදිසා කියලා. අපාය නම් තමාගේ ගේ වෙන්නේ කියලා. තමාගේ කියලා සැලකෙන යක් වෙතොන් ඒ ගෙදරට තමාගේ ඒම බලක්වා ලන්නට කාටවත් බෑ. ඔහුගේ රජෙන් වද තමාගේ අයිතිය තාහුරු කර දෙනවා නම් ඔහුව ඒ නිවසට පැමිණීම කාටවත් බලක්වන්නට බෑ. ඔහුගේ අයිතිය කියලා. ඒ වගේ කෙනෙකුට ප්‍රත්‍යඥයෙකුට අයිතියක් කියන්නට පුළුවන් තැන තමයි සතර අපාය. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිසුන් ලෙස ජීවත් වන්නවුන්ගෙන් මෙරි නැවත මිනිසුන් වන්නා වූ අය ස්වල්ප දෙනෙකි. නැවත දෙවිව උපදන අය ස්වල්ප දෙනෙකි. වැඩි දෙනා යන්නේ නිරයට, තිරිසන් බවට, ප්‍රේත බවට කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ මිනිසුන් ගැන විතරක් නෙවෙයි එලෙස වහන්සේ වදාළා. දෙවියන් ගැනත් වදාළා. දෙවිව ඉපද ඒ දිව්‍ය සම්පත් විඳින්න කාලය ගෙවන ඒ දෙවිවරුන් වැඩි දෙනා මෙරි උපදින්නේ
සතර අපායව නැත්නම් නිරය, තිරියක්, പ്രേත කියන මේ තැන්වල බව බුදුරජාණන් වහන්සේ වදාළා. මිනිසුන්ව ඉපද සිටින්නවුන් නැවත මිනිසුන් වන්නේ නැවත දෙවි වන්නේ ස්වල්ප දෙනෙක්. වැඩි දෙනා නිරය, තිරියක්, പ്രേත කියන මේ තැන්වලට යනවා. ඒ වගේම දෙවිව ඉපද සිටින අය නැවත දෙවි වන්නේ නැවත මිනිසුන්ව උපදින්නේ ස්වල්ප දෙනෙකි. වැඩි දෙනා නිරය, තිරියක්, പ്രേත කියන මේ තැන්වලට යනවා. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට තිබෙන්නේ ප්‍රත්‍යඥ තත්වෙහි තිබෙන භයානකකම. ඉතින් ඒ ප්‍රත්‍යඥයන්ට වේවා අන්නේකට වේවා මරණාසන්නය කියන්නේ මරණය සිදුවන්නට බෑ. මරණාසන්න චිත්ත වීතියක් ඇති නොවි. ඒ මරණාසන්න චිත්ත වීතියයි කියන එක ඇතිවන්නේ මැරෙන්නට බොහෝ කල් තිබියදී නෙවේ. ඒ මරණාසන්න චිත්ත වීතියයි කියන්නේ ඒ චිත්ත වීතියේ අවසානයට අනතුරුවම මරණය සිදු වෙනවා. චිත්ත වීතිය අවසන් වෙනවා ජවනයෙන් නැත්නම් තදාරම්මණයෙන්. ඊට පස්සේ සමහරෙකුට ජවනයට අනතුරුවම චුතිය වෙනවා. සමහරෙකුට තදාරම්මණයන්ට අනතුරුවම චුතිය වෙනවා. සමහරෙකුට ජවනයට අනතුරුව භවාංග පැවත චුතිය සිදු වෙනවා. තවත් සමහරෙකුට තදාරම්මණයට අනතුරුව භවාංගයේ පැවත චුතිය වෙනවා. එතකොට තදාරම්මන ජවන කියන ඒවා තමයි ඒ චිත්ත වීතියේ අවසාන වීතිසිත. ඊළඟට ඇතිවන භවාංග ඒවා වීතිසිත නෙවෙයි, ඒවා වීති මුක්ත සිත. කොහොම හැටි වුණත් ඒ විදිහට ඊළඟට චුතිය කියන එකත් වීති මුක්තේ මේ භවයේ පිළිබඳ ඇතිවන්නා වූ සිත්වල අන්තිම සිත. චුතිය කියන්නේ ඇතිවෙන. ඒ ඇතිවෙන්නට සමහර විටක කලින්ම ඒ දවසේ නැත්නම් ඊට සත් දවසකට කලින් මරණය සිදුවන්නට සත් දවසකට කලින් ඇතැම් විටක ඊටත් කලින්වත් මේ Tamanට ඊළඟ ආත්ම භාවය ගෙන දීමට ඉදිරිපත් වන්නේ කවර කර්මයක්ද කියන එක සලකා ගන්නට පුළුවන් වන විදිහට ඒවා මතක් වෙන, සිහි වෙන, හරියට හීනෙන් මෙන් Tamanට සිහි වෙන අවස්ථා ටික. සමහරුගේ සිතේ පැත්තටම හැරිලා තිබෙනවා. මරණාසන්න කියන මේ ඒ අවස්ථාවේම නෙවෙයි ඊට කලින් සිට. දැන් එහෙම වුණොත් දැන් සමහරු එහෙම පින් කරපු අයත් සිටිනවා, ඒ වගේම පව් කරපු අයත්. එහෙම පව් කරපු කෙනෙක් වෙතොත් ඒ තැනත්තා ඉතින් කොයිතරම් හිතනවා ඇත්ත ඊළඟට කොහෙද මම මේ විදිහේ ලොකු පාපයක් කළා නේද? ඒක ගැන හිතනකොට ඒ සිත තමයි ඔහුට බහුල වශයෙන් උපදින්නේ. මා මේ පින්නතුන්ට කියා ඇත්ත මන් දන්නේ නැහැ. මම වෙන තැන්වල නිකන් කියා දෙනවා. මේ අපේ මෑණියන් අහපු කතාවක්. ඒ හාමුදුරුවෝ මට ඈතකදී හම්බ වෙලා මම ඒ ගැන මතක් කළාම ඒ හාමුදුරුවෝ ඒක පිළිගත්තා. කිව්වා ඕනේ තැනක බිය නැතිව කියන්න. මම හොඳටම දන්න කාරණයක් ඒ හාමුදුරුවෝම කියපු එක. ඒක ස්ත්‍රියක් පිළිබඳව. ඒ ස්ත්‍රියගේ මරණයෙන් පස්සේ ඒ ගෙදර තමන්ගේ පුතා හිටියා. ඒ පුතාගේ දුවට ආරූඪ වෙලා කරපු වැඩනිස් ජනයි කීවේ ප්‍රේතාත්ම භාවයේ ඉපද ඒ දුවට ආරූඪ වෙලා. ඉතින් එක අවස්ථාවලදී ඒ ආරූඪය එනවා. එවිට ඒ ළමයාගේ හැටි නිකන් läගලා ඉන්නවලු. බලන්නත් මේ අප්‍රිය විදිහට. ඒ දැනත්තේ ඒ අවස්ථාවේදී කියලා තියෙනවා අසවල් හාමුදුරුවන්. ඒ හාමුදුරුවෝ තමයි තුඩාවේ ආර්ය වංශ කියන්නේ. ඒ තුඩාවේ ආර්ය වංශ හාමුදුරුවන් ගෙන්වලා බණක් කියන්නට. දන් දෙන්නට කියලා. ඉතින් හාමුදුරුවෝ ඒ දැනත්තේගෙන් ඒ ආරූඪේ වෙලා ඉන්න අවස්ථාවේදී අහලා තිබෙනවා ඒ කවුද? ඉතින් කියලා තියෙනවා මේ ගෙදර හිටිය අසවල් තැනැත්තිය. බොහෝම පින් කළා නේද? සිල් සමාදන් වුණා නේද? ඇයි ඔහොම තැනකට එන්න හේතුනේ මොකක්ද? ඉතින්
ටිකක් පැකිලෙනකොට අඬනකොට කිව්වලුනේ අපි දැනගන්නට කැමති කියන්නේ. ඒකලෝ මං සිල් රැක්කා, පින් කළා, වන්දනා ගමන් ගියා, ඒ ඔක්කොම කළේ මං කරපු එක පාප කර්මයක් අමතක කරන්න. මොකක්ද මේ වෙන පුරුෂයෙකු සමග එකතු වෙලා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මරණය සිදු කළයි. මෙන්න ඒක අමතක කරන්නට බැරි වුණයි. කොයිතරම් දේ කළා. ඉතින් කියලා තියෙනවා මොකද්ද නම? අමනම් මට දන්නේ නම මට මතක නෑ ඒක. ඒ අයියා නොසිටින්නට, ඒ ළමයා නොසිටින්නට යන්නේ නිරේට කිව්වා. එයා දන්නවනේ ගති නිමිත්ත කියන එක පෙනෙනවනේ. සමහරුන්ට ප්‍රේතයන්ව පේන්නට පුළුවන් ගති නිමිත්ත හැටියට. අන්න ඒ අයියා තමයි පෙනිලා තියන්නේ මේ විදියට. ඒ නම එයා ඉන්න තැනට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇහවලු කොහෙද ඉන්නේ? වත්ත පහල කොහිල ගාලේ. ඒවලු ඉන්නේ. ඉතින් තව අය ඉන්නවාද? ආගෙනෙක් ඉන්නවා. ඉතින් මොනවද තියෙන අඩුපාඩු? ඒවලු අපිට ඛණ්ඩ නැහැ, අපිට ඇඳුම් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ඔය දන් දීලා වස්ත්‍ර පූජා කරලා තියෙන්නේ. එයින් එයට සහනයක් වුණු බව කියලා තියෙනවා. අන්න එහෙම මේ පව් කරනවායි කියන එක අර කරන කලට පව් වීරිය නීසේ කියන්නේ අන්න එහෙම තත්ත්වයක් එන්නේ. මధుවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදා විපච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒකම තමයි ඔය කරන කලට පව් වීරිය නීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. හැඳින ඒ පව් දුරලන උපදේශේ නුදුන මැනවි තුන් දොර අවකාශේ යනුවෙන් දෙවැඩ සංගරාවේ කලේ විදාගම හාමුදුරුවෝ සිංහලයට නංවා කවියක් හැටියට ඉදිරිපත් කරලා තියෙන ඒ අදහස්. ඉතින් ඒ පව් කළ අයට එහෙම වෙනවා. සමහර විටක ඒ පව් කරන ලද්දේ මේ ජීවිතයේ නොවන්නට පුළුවන්. වෙන ජීවිතයකදී කරන ලද පව්වද ඉදිරිපත් වන්නට පුළුවන්. ඒ මරණාසන්න අවස්ථාවේදී විපාක දෙන කර්මයේ වශයෙන්. අනේ ඒකයි මේ ප්‍රත්‍යඥ භාවයේ තිබෙන භයානකකම. ඒ අප උත්සාහ කළ යුතු තිබෙන්නේ පින් පොදිය වැඩි කරගන්නට. කුසල් පොදිය. ඒක පොදි දෙකක් කියලා කියතයි. කර ගහගෙන යන්නේ. අනිත් ඔක්කොම මෙහි තියලා යන්නේ. මගේ භාර්යාවය, මගේ ස්වාමි පුරුෂයාය, මගේ දුවය, මගේ පුතාය කියලා එහෙම නැත්නම් මගේ ඉඩමය, මගේ අනු පෙට්ටිය ඔය කොයි දේ මෙහෙ තියලා යනවා. නමුත් කරගහගෙන පුරෝගෙන බරටම ගෙන යන දෙක තමයි කුසල් පොදියයි අකුසල් පොදියයි. එයින් එකක් විපාක දීම සඳහා ඉදිරිපත් වෙනවා. කොයි කුසලයේ නැත්නම් අකුසලයේ. එයින් එකක් විපාක දීමට ඉදිරිපත් වෙනවා මරණාසන්න අවස්ථාවේදී. ඉතින් අනිත් ඒවා අහෝසි වෙන්නේ නැහැ. ඒවත් කරලා තියෙන ඒ පොදියක් තියෙනවා වගේ. සමහර විටක තමන් ඒ කුසල් කළා. කුසල්ය පින්ය කියලා කොටස් දෙකක් තිබෙනවා. ඒ දෙකම සිදුවන්නේ උපදනා සිත වශයෙන් සැලකෙන විට කුසල් සිතින්ම තමයි. කුසල් පින් කියන අපි පින් කියලා කොටසක් ගැන කතා කරනවා. අපි පින් කරනවායි කියලා කියනවා. අපි කුසල් කරනවායි කියලා කියනවා. ඒ කුසල් කියන එක කිරීමට වඩා නොකල යුතු දේවල් නොකර හැරීමයි කුසල් කියන එකෙන් දක්වන්නේ. ඒ නිසායි පාණාතිපාතා වේරමණී කුසල අදින්නාදානා වේරමණී කුසල කාමේසු මිච්ඡාචාර කුසල. ඒ විදිහට ඒ නොකල යුතු දේවල් අකුසල් කියන්නේ ඒවා නොකර හැරීම කුසල. ඒක සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම ආදී වශයෙන් ඒවා කුසල. ඒ හතක් දක්වනවා. ඊළඟට කුසල් වලට එන්නේ අනභිජ්ජා, අව්‍යාපාද, සම්මා දිට්ඨි කියන මන කර්ම හැටියට දක්වන කුසල් තුන.
අනවිජ්ජා කියන අලෝභය, අව්‍යාපාදේ කියන ද්වේෂය, සම්මාදිට්ඨියයි කියන ප්‍රඥාව. ඒවා කුසල්. එයක් වැඩි යුතු ඒවා. කුසල. පින්යයි කියන්නේ සැපගෙන දෙන ක්‍රියාව. පින් කියලා ගන්න. ඒ නිසා තමයි පින් කිරියවත් කියලා දක්වන 10ක් තියෙන්නේ. දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, ditthිජ්ජුකම්ම කියලා 10ක් දක්වනවා. ඒවා පින්. පින් වලින් සැපගෙන දෙනවා. ඒ සැපගෙන දෙනවා කියනකොට දුන් කෙනෙකුට දුන් කෙනෙකු ලබන සැප බලාපොරොත්තු වන්නට බෑ. දන් දුන්න කෙනෙක් නෙවෙයි. නුදුන් කෙනෙක් ඉන්නවා. ඒ දන් දුන්න තැනැත්තා සසරදී සසරේ කෙනෙකුට එකවරම අවසන් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. බොහෝ දෙනෙකුට සමහරෙකු එහෙම අවසන් කිරීමේ උත්සාහය කරනවා. ඒ සඳහා සියල්ල අත්හැරලා ඒ නෛෂ්ක්‍රම්‍ය කොට ඒ සඳහාම තම ජීවිතය කැප කරලා ඇතැම් විටක ඒ අදහස ඉටු කරගන්නවා ඒ ජීවිතේ. එහෙම බැරි වුණොත් නැවතත් සසර උපදින්නට කියන සංසාරික පැවැත්ම ගෙන යනවා. නැවත උත්පත්තියක් ලබනවා. ඒ උත්පත්තිය ලබන තැන ආහාරයෙන් යැපෙන තැනක් නම් කෑම බීමෙන් යැපෙන තැනක් නම් මිනිස්ලෝ වගේ දන් මුදුන් කෙනෙකුට ඒ ආහාර වශයෙන් ලබන සැපය ආහාර පාන දැමති ආහාර පාන ලැබීම කියන එක සැපයක්. ඒ සැපය නැති වෙන්නට පුළුවන් නුදුන් හේතුවෙන්. අනුන් කලඟුම් හොඳ හැටි යමෙකුට ඇතනම් ඒකේ තනත්තාට ඇතිවන සැපයක්. ඒවා නොලැබී යන්නට පුළුවන්. තමාට ඉන්නට තැනක් තිබෙන එක සැපයක්. නැත්නම් කරදරයක් හිරිහැරයක් නේ. එහෙම නුදුන් කෙනෙකුට ඒ සැපය නැතිවන්නට පුළුවන්. දැන් සමහරෙක් සිටින්නට පුළුවන් භික්ෂුන් වහන්සේ නමකගේ හෝ කීප නමකගේ හෝ ස්වල්ප කාලයකට ස්වල්ප වේලාවකට හෝ වාසය කිරීමට නැවතී සිටීමට ගිමන් හැරීමට Tamanගේ ගෙදර හෝ එහෙම නැත්නම් ඒ බඳු තැනක් සලසා මුදුන් කෙනෙක් වෙතොත් ඒ වගේ එහෙම පින් නොකළ හැරියොත් එතනටට ඉන්නට සුදුසු හොඳ වාසස්ථාන එහෙම නොලැබී යන්නට පුළුවන්. ඒ නිසා පින්වල තිබෙනවා සැපගෙන දෙන බවක්. ඒ වගේම පිනේ තිබෙනවා නුවණගෙන දෙන බවක්. ඒ නිසායි පින් ගැන කියන තැනදී පඤ්ඤා සංවත්තනික පුඤ්ඤ සංවත්තනික කියලා දෙකක් දක්වනවා. පඤ්ඤා සංවත්තනික කියන්නේ නුවණ ලැබීමට හේතු වන පින්. කුසල්. පුඤ්ඤ සංවත්තනික කියන්නේ සැප ගෙන දෙවන පින්. එහෙම ඒවා. දැන් මේ දන් දීම කරන්නට ඕන. එබැවින් මම දන්නේ මේ පින්නතුන්ට කිව්වද කියලා. අර බුදුරජාණන් වහන්සේගෙන් කාරණයක් අසන්නට ගිය ඒ සුමනා රාජකුමාරි අහුවනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් දායකයෙක් කියන්නේ දන් දෙන කෙනෙක්. අනිත් එක්කෙනා දන් නොදෙන කෙනෙක්. මේ දෙදෙනා ස්වාමීනි මැරිලා දෙව්ලොව උපදිනවා. ඒ දෙව්ලොව උපන් ඒ දෙදෙනාගේ වෙනසක් වෙනවද? වෙනවක් මොනවාදෙනි? දන් දුන් තැනැත්තා නුදුන් තැනැත්තාට වඩා දිව්‍යමය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපතිකමින් වැඩි කෙනෙක් වෙනවා. ඒ වගේම ස්වාමීනි මේ දෙදෙනා එතනින් චුත වෙලා මේ මිනිස් ලොවට එනවා. එහිදී ඔවුන්ගේ වෙනසක් වෙනවද? වෙනවස් මොනවාදෙනි? දන් දුන් තැනැත්තා නුදුන් තැනැත්තාට වඩා මානසික ආයුෂ වර්ණ සැප බල අධිපතිකම් කියන මේවා ලබනවා. ඒ දෙදෙනා ස්වාමීනි ගිහිගේ අත්හැරලා මහාන වෙනවා. ඒ මහාන වුණාම වුණගේ වෙනසක් තිබෙනවද? තිබෙනවා සුමනාවෙනි.
ඒ දන් දුන් තැනැත්තා දන් දුන් තැනැත්තාට වඩා නොඉල්ලාම චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේවා බොහෝ සෙයින් බහුල වශයෙන් ලබනවා. ස්වාමීනි මේ දෙදෙනා මේ ඒ මහානකම සම්පූර්ණ කොට රහත් වෙනවා. එහිදී ඔවුන්ගේ වෙනසක් වෙනවද සුමනාව? එතෙන්දී වෙනසක් වන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කියන්නේ රහත් වීමයි කියනකොට රහත් වීමයි කියන්නේ කෙලෙසුන් ප්‍රහාණය කිරීම. ඒ ක්ලේශ ප්‍රහාණය වශයෙන් ගත්තම දෙදෙනාගේම සමානයි. නමුත් ඒ දෙදෙනාගේම සමානත්වයේ තිබුණා. ඒ රහත් භවයේ සමානත්වයේ තිබුණා. රහත් වූවත් ලැබීම අතින් සලකන විට වෙනස තිබෙනවා. නුදුන් තැනත්තා දුන් තැනත්තා කියන මේ දෙදෙනාගේ වෙනසක් තිබෙනවා. වඩාත් ලබන කෙනෙක් වෙනවා කෙනෙක් අනිත් එක්කෙනාට ඒ තරම් ලැබෙන්නේ නැති කෙනෙක් වෙනවා. අන්න එහෙම පින් කියන ඒවා. ඒ නිසා පින් කිරීමේදී හොඳ හැටි පින් කිරීමට ඉගෙන ගන්නට ඕන. මොකද අපේ මේ එක ජීවිතයක් නෙවෙයි. මේ ළඟටත් උපදින්නට වෙනවා. එතෙන්දී පින් කොට ලබන ලද ජීවිතයක් වුණා. පින නිසා සුගතිගාමි වුණයි කියමු. කුසලයේ නිසා පින නිසා සුගතිගාමි වුණා. ඒ සුගතියෙහිදී වුවද තමන්ට ලැබිය යුතු දේවල් වල අඩුපාඩුකම් නිසා හිතට මහා කරදරයක් ඇති වෙනවා. කරදර ඇති වෙන්නට පුළුවන්. අන්න ඒ ගතිය නැහැ. ඒ නිසා සමහරෙකුට පුළුවන් කියන්නට තමන්ට කිසිදු අඩුපාඩුවක් නැtei කියලා. එහෙම කියන අය සිටිනවා. ඉතින් ඒක බොහොම එකාතකින් නපුරුයි. ඒ අය හිතනවා හැමදාම මෙහෙමයි කියලා. මෙහෙමයි කියලා ඒ අය බොහෝ දෙනෙක් පින් කිරීමට කුසලයට නැඹුරු නැහැ. ඒගොල්ලෝ අර පුරාණං ખાදති කියනවා වගේ. අර දිය જાතිවලදී කරන ලද පින් මේ જાතියේදී ඒවායේ විපාක ඒවායින් ලැබෙන සප සම්පත් විඳිනවා මිසක වර්තමානයේ හොඳින් ගත කරන්නේ නැහැ. අන්න ඒ භයානකකම ටික. එහෙම නෙමෙයි අප කාහට මරණය කියන එක සිදු වෙනවා. ඒක වළක්වන්නට පුළුවන් කවුරුවත් නැහැ. ඒ මරණ වේලාවේදී අප කර තිබෙන කුසල කර්ම කියන මේවා තමා විපාක දීම සඳහා ඉදිරිපත් වන්නේ. ඒ නිසා අපට ඒ කුසල අතිනුත් යමක් තමන්ට තරයේ හිතේ තබා ගන්නට පුළුවන් එකක් තිබෙනවා. ඒ ගැන හිතන්න. එපමණක් නෙවෙයි. තමන් මැරිලා උපදින්නට කැමති වන්නේ යම් තැනකද. ඒ ගැන සිතේ නිතර තිබෙන්නට ඕනේ හැරුණු බව. අසුවල් තැනයි උපදින්නට මාත. ඒ කාරණේ මොකද? දැන් අහසට දැමූ යම් කිසි කෝටුවක් අපි ගන්න කෝටුවක්. ඒ කෝටුව බිමට එනවා. ඒ බිමට එනකොට ඒකේ කොයි කොන බිම ගෑවෙනවද පළමුවෙන් එහෙම නැත්නම් මැද ගෑවෙනවද කියලා කාටවත් කියන්නද බෑ එන හැටියට. කොයි විදිහේද දන්නේ නැහැ. අන්න ඒ වගේ අවිනිශ්චිත තත්වයක් වෙනවා. ඒ මරණයට අනතුරුව ලැබෙන ආත්ම භාවය කෙබඳු එකක් වන්නේද? සමහර විටක කෙනෙක් බොහෝම සැප සම්පත් වලින් ආඩ්‍ය එහෙත් මේ බණ දහමක් අසන්නට නොලැබෙන මේ විදේශයක එහෙම නැත්නම් මේ කියනවානේ අර මේ පිටසක්වලක එහෙම උපදින්න සිදු වෙනවා. ඒ නිසා යම්කිසි අදිෂ්ඨානයක් වශයෙන් තබා ගන්නට කියලා එහෙම නියමයක් කරනවා. ඒ නියමය නරක එකක් නෙවෙයි. ඒ අදිෂ්ඨානය කියන එක තමන් මේ ලෝභයෙන් කරන ප්‍රාර්ථනයක් වශයෙන් නෙවෙයි ඒක කරන්නේ. තමන්ගේ බලාපොරොත්තු කුබා මේ ජීවිතේ නැත්තම් මේ ජීවිතෙහිදී කරන ලද ඒ යහපත් වැඩ ඒ යහපත් පුරුදු භාවනා ආදී මේවා තව දුරටත් දියුණු කරගන්න බලාපොරොත්තු වන්නේ නම් ඊට සුදුසු තැන ප්‍රාර්ථනා වශයෙන් තබා ගන්නට. ඉතින් මේ ප්‍රාර්ථනා කළ පමණින් ඒක හරියනවයි කියන්නත් බෑ. ඒකටත් පිළිෙන්නට ඕනේ ප්‍රාර්ථනාවට ලැබිය යුතු උපකාරය දෙන්නට. ඒ උපකාරය කුමකින්ද දෙන්නේ? Taman කරන පිනෙන්.
ඒ නිසා Tamanට Taman කරන පින්වලින් යමක් පිළිබඳව තදින් හිතේ තබා ගන්නට පුළුවන් නම් දැන් එහෙම පින් සමහරෙකුට තිබෙනවා. මා මීට කලින් දවසක කිව්වේ අර දුටුගැමුණු රජතුමාට. ඒ දුටුගැමුණු රජතුමා චූලංගනි යුද්ධයේදී සහෝදරයාට පෙරදිලා ගිහින් තමන්ගේ මේ ඇමතියත් අශ්වයාත් ඉන්නේ ඒ තැනදී කන්නට දෙයක් තියනවාද කියලා ඇහුවම ඇමතියා ගෙනිල්ලා තිබුණු බත් මුලක් තිබුණේ. ඒක 3ට බෙදලා නෑ 4ට බෙදලා කාල භෝෂා කළා. පුංග දිවයිනින් මහ රහතන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේට පූජා කළා. ඒ කොටස විතරක් නෙමෙයි තමන්ගේ කොටසත් පූජා කළා. ඇමතියත් කැමතුණා ඒ කොටසත් පූජා කළා. අශ්වයාත් ඒ ඉන්දියක් දැක්වයි. ඔක්කොම පූජා කළා. හාමුදුරුවෝ එයාත් අරගෙන වැඩලා රහතන් වහන්සේලා හැම දිනාටම බෙදලා ඊපස්සේ පාත්‍රයෙන් ආපසු ඒ ආහාර කොටස ඉවුවා කියලා මට මතකයි. ඉතින් කොහොම හරි ඒකයි මතක් වුණේ පින්පත කියනකොට එතන කියන විට නවත්තන්නට. ඒක සිතට තදින්. මොකද ඊටාම දුෂ්කර අවස්ථාවකදී Taman කළ දානමය පින. උන්වහන්සේ එතුමා රුවන්වැලි සෑය හැදුවා. තව මේ පින් දහම් කළා. ඒ ඔක්කොටම වඩා මේ සිතේ තැන්පත් කරගත්ත බලවත් පිනක්. අන්න එහෙම පින් යම් කිසි පිනක් Tamanට සිතේ තදින් තබා ගන්න පුළුවන්. එහෙම තියන්නට පින් කරන්නට ඕන. පින් කරන්න. සමහරු මේ පින් කරනවා කියන එකට බය වෙනවා. පින් කරනවා කියන්නේ Taman අමාරුවේ වැටිලා කරනම ඒවයි කියලා නෙවෙයි නියම කරන්නේ. පින් කියන ඒවා Tamanගේ හිත හොඳට සකස් කරගෙන කරන ක්‍රියාවයි පින් කියන්නේ. ඒකට කර්මඵල විශ්වාසය හොඳට තියෙන්නට ඕනේ. Taman කරන කර්මය පිළිබඳව හොඳට දැනගෙන තියෙන්න. එහෙම දැනගෙන කරනකොට ඒ පින ලොකු පිනක් වෙනවා. බලවත් එකක්. එකම පින ඒ නිසායි ක්‍රියාව වශයෙන් එකමයි කළේ. දන් දුන්නා. නමුත් ඒ දන් දුන් පින සිදු කරගත්ත 100 දෙනෙක් වෙතොත් ඒ 100 දෙනාගේ පින 100ක් ආකාරයි. 1000 දෙනෙක් වුණොත් ඒ 1000 දෙනාගේ පින 1000 ආකාරයි. හේතුව සිත. සමහරෙකුගේ සිතෙහි ශ්‍රද්ධාව මඳයි. නුවණ තියෙනවා. තව දේවල් අඩු වැඩිකම් තිබෙනවා. ඉතින් ඒක අනිත් එක්කෙනාට වඩා වෙනසක්. අනිත් එක්කෙනාගේ කුසලයට වඩා වෙනසක්. අනිත් එක්කෙනාට ශ්‍රද්ධාව අධිකයි. නමුත් නුවණ ඒ තරම් නැහැ. තවත් ධර්මයන්ගේ ඒ අබල දුබලකම් තිබෙනවා. අන්න ඒ විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ ඔක්කොම සකස් කරගෙන හොඳට කරනකොට පින කර්ම වශයෙන් ක්‍රියාව වශයෙන් එකක්වත් විශේෂකම් තිබෙනවා. අනේ එහෙම විශේෂ වන්නට හේතු වන්නේ ඒ සිතේ හට ගන්නා චේතනාව පමණක් නෙවෙයි. චේතනාව නම් දන් දෙන චේතනාවනේ. දන් දෙන චේතනාව. ඒ පමණක් නෙවෙයි. ඒකට ඒකී භූත වෙන තවත් ඉදිරිපත් වෙන තවත් එකතු වෙන අනිකුත් ධර්ම. අනේ ඒ වශයෙන් ඉතින් ඒ කොම කරලා මේ අවසාන මොහොතට මුහුණ පාන විට කල්තියා මතක් වෙන්නට පුළුවන්. සමහර විටක හදිසියේ සිදුවන මරණයක් වොත් ඒත් පුළුවන් Tamanට තවන් නිතර මතක් කරගත්ත පිනක් වෙතොත් ඒක ඉදිරිපත් විය හැකියි. ඉතින් භාවනාමය කුසලය දියුණු කරගෙන තිබෙන කෙනෙකුට නම් ඒක උපකාර වෙනවා ඊළඟ භවය නියම කරන්නට. මොකද එතෙන්දී අර භාවනාමය කුසලය පුරුදු කරලා තිබුණු අයට අකුසලයට එන්නට ඒ තරම් ඉඩක් ලැබෙන්නේ නැහැ. Taman සිහියෙන් යුතුව කල් ගෙවූ තැනැත්තෙක් වුණොත්. අන්න එහෙම නිසා ඒ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඉදිරිපත් වන කර්මය කෙබඳු කර්මයක්ද කියන එක ඒ නිසකවම කියන්නට කාටවත් බෑ. කුසල අකුසල කියන මේ කර්ම දෙක අතරින් යම් කිසිවක් ඉදිරිපත් වන්නේ ඒ ඉදිරිපත් වන කර්මයට අනුව තමයි ඒ කර්මයේම සිහිවන්නේ. එහෙම නැත්නම් කර්ම නිමිත්ත, එහෙම නැත්නම් ගති නිමිත්ත. කර්මය නම් මනෝද්වාරික සිතකින්මයි ගන්නෙ. කර්ම නිමිත්ත නම් ශබ්ද්වාරයේටම අරමුණු විය හැකි. ශබ්ද්වාරයෙන් කවර ద్వාරයක වුණා ඒ වගේමයි ගති නිමිත්ත. එහෙම දක්වනවා. දැන් ඒ මරණාසන්න අවස්ථාවේදී ඇතිවන චිත්ත වීතිය තමයි දක්වන්නේ අවසාන චිත්ත වීතිය. ඒක භවංග සිත් යන අතරේ ඒ භවංග සම්පතිය
නැවතිලා චක්සුද්්වාරික සෝතද්්වාරික ගහනද්්වාරික ජීවහද්්වාරික කායද්්වාරික මරණාසන්න චිත්ත වීතියක් නම් අතීත භවාංග චලන කියන ඒවා දක්වනවා. අතීත භවාංග චලන ඊළඟට චක්සුද්්වාරික චිත්ත වීතියක් නම් චක්කු පංචද්වාරා වජ්ජනය චක්කු විඥානය සම්පටිච්ඡනය සම්තීරණය වුත්තපණය ජවනය පස්වරක් ඊළඟට තදාරම්මණය වෙනවා නම් තදාරම්මන දෙකක් තදාරම්මණයට අනුතුරුවම චුතිය වෙනවා නම් චුතිසිත ඊළඟට පටිසන්ධි ඒ පංචද්වාරා වජ්ජනෙහි සිට තදාරම්මණය දක්වා වූ සිත් වලට අරමුණු වූයේ වර්තමාන රූපාරම්මණය. අපි කිව්වේ චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතිය ගැනනේ. වර්තමාන රූපාරම්මණය. ඊළඟට චුතිය වෙනවා නම් චුතිසිතේ අරමුණ ඒක නෙවෙයි. චුතිසිතේ අරමුණ මේ භවයේ භවාංග සිතේ අරමුණ. ඒ කියන්නේ මේ භවයේ පටිසන්ධිසිතේ අරමුණ. චුතියට අනතුරුව පටිසන්ධිය. අන්නේ පටිසන්ධියෙන් ගන්නේ අර දැන් චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතියක් කියලා කිව්වේ මේ මරණාසන්න චිත්ත වීතියේ සිත් වලට අරමුණු වූ වර්තමාන රූපාරම්මණය. මේ චුතිසිත වනතුරුත් ඊට අයත් ආයු කාලය සම්පූර්ණ වෙලා නැහැ. චුතියට අනුතුරුව ලැබෙන පටිසන්ධිසිතේ අරමුණ වන්නේ ඒ වර්තමාන රූපාරම්මණය. පටිසන්ධියට අනුතුරුව භවාංග ඇති වෙනවා 15ක් හෝ 16ක්. එයින් කීපයකට මේ චිත්තක්ෂණ 17 සම්පූර්ණ වනතුරු වර්තමාන අර රූපාරම්මණය අරමුණ වන්නේ. ඉන්න අනතුරුව ඒ රූපාරම්මණයම අතීත වශයෙන් අරමුණු කරමින් භවාංග සිත පවතිනවා. එහෙම භවාංග 15ක් හෝ 16ක් ගත වුණාට පස්සේ මනෝද්වාරා වජ්ජන සිත කියන ඒ මනෝද්වාරා වජ්ජනය උපදිනවා. කුමක් අරමුණු කොටද? මේ ලැබූ භවය අරමුණු කොට. ඊළඟට භව නිකාන්තික ලෝභ ජවන් කියන ඒ ලැබූ භවයට ආශා කරන ලෝභ මූල සිතක් හත්වරක් උපදිනවා. ලෝභ මූල සිත 8 අතුරෙන් යම් කිසි සිතක් ඒ පුද්ගලයාගේ තත්වයේ හැටියට සෝවාන් පුද්ගලයෙක් නම් සකදාගාමි අනාගාමි ඒ බන්දෙක් නම් අර ditthිගත සම්පයුක්ත සිත් උපදින්නේ නැහැ ලෝභ මූල ජවනයන් හැටියට. එහෙම ආයත උපදින්නේ ditthi විප්‍රයුක්ත සිත්. එහෙම නැති කෙනෙකුට නම් මේ කියන සිත් 8 අතුරෙන් යම් කිසි සිතක් ජවන කෘත්‍යයෙන් 7 වරක් උපදිනවා. ජවන් 7ක් එතෙන්දී උපදිනවා. ඊළඟට සිත භවාංගයට වැටෙනවා. අන්න එහෙම ඒ මරණාසන්න අවස්ථාවේදී ප්‍රතිසන්දියට අනුතුරුව සිතේ පැවැත්ම පිළිබඳව දක්වනවා. ඒ කරුණු තේරුම් ගන්නට ඕන. වඩා හිතලා කියවලා අහලා අහන එක හැම විටම හිතලා බලන්නට. මා මීට කලින් දවසකත් කිව්වා උපපරීක්ෂණය කියන එකක්. නැවත හිතලා බලන්නට. සලකලා බලන්නට. මෙනෙහි කරන්නට. එහෙම වුණාම තමන්ට ඒ කාරණය තමන්ගේ සිතට හොඳට වැටහෙන ඒ කරුණ තහවුරු වෙන තත්වයක් එනවා. එහෙම වුණාම තමයි තමන්ට පුළුවන් වන්නේ තව කාහට හරි ඒ කාරණය නොවැරදි පරිදි කියා දෙන්නට පුළුවන් වන්නේ. එහෙම කියා දෙන්නට හැකිවන පරිදි ඒ කියන්නේ සිතලා බලන්න. ඒ පුරුද්ද හැමදාම ඇති කරගන්න. අහන්නට ඕනේ අහපු දේ. දැන් ඇහුවා අහලා අයිමත් දවසක පන්තියට එනතුරු ඒ ගැන හිතන්නේවත් නැතුව ඇවිත් ඔය ඊළඟටත් අහනවා. අයිමත් යනවා ඊට පස්සේ සතියකට පස්සේ ඇවිත් අහනවා. එහෙම නෙමෙයි. ඒ අහපු දේ ගැන සලකන්න. එතකොට ඒක තමන්ට ඒ දැනුමක් ඇතිවනවා. ඒක තහවුරු වෙනවා. ඉතින් ඒ පිළිබඳව තමන්ට ඒ තරම් සැක නැහැ. අහනකොට නැත්තම් ඒ කාරණේ වරදවා යමක් කියනවා නම් එවිට උවත් තේරුම් ගන්නට පුළුවන්. කවුරු හරි කියනවා නම් චුතියට අනුවයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ කියලා ඒකේ තියෙන වරද තමන්ට තේරුම් ගන්නට පුළුවන්. චුතිය නෙවෙයි ප්‍රතිසන්දිය නියම කරන්නේ. චුතිසිතේ උපකාරයේ ප්‍රතිසන්දියට තිබෙනවා. ඒ චුතිසිත වශයෙන් චුතිසිත අර්ථගත්තේ යම් භවයකින් ගිලිහෙන තරදෙකුටද ඒ චුතිසිතේ ඒ චිත්ත පරම්පරාවේ ඊළඟ සිත තමයි මේ පටිසන්ධිසිත වශයෙන් නැතිවන්නේ කියන එක තේරුම් ගන්නට පුළුවන්. නමුත් චුතිසිතේ ආරම්භන වශයෙන්
පටිසන්ධි සිතට සම්බන්ධයක් තිබෙනවායි කියලා කවුරු හරි කිව්වොත් අන්න ඒක නිෂ්ප්‍රභ කරන්නට පුළුවන්කම Tamanට තිබෙන්නට ඕනේ මේ ධර්මඥානය ඒ අනුව ඇති කරගෙන. අනේ නිසා ඒ කාරණය හොඳට දැනගන්න. දැන් ඒ අවස්ථාවේදී තමයි අර අවිජ්ජානුසය පරික්කිත්තේන තණ්හානුසය මූල කියන සංඛාරේන ජනීයමාන මේ අවස්ථාව ප්‍රතිසන්දිය ලබන අවස්ථාව කියන්නේ කෙබඳු අවස්ථාවක්? දුබල අවස්ථාවක්. ඒ අවස්ථාවේදී තමා තුළ අප්‍රහීන වශයෙන් පැවති අවිද්‍යාව හරියට තමාව වට කරගෙන නැත්නම් මේ චිත්ත සංපතිය సంతානයේ වට කරගත්ත දෙයක් වගේ පිරිවරාගත්ත දෙයක් වගේ. ඒ පිරිවරාගත්ත හේතුවෙන් මොකක්ද වන්නේ? Taman යන්නේ භවයකට. ඒ භවය පිළිබඳ යම් ආදීනවයක් තිබේ නම් ඒ ආදීනව වැහුණු අවස්ථාවක් ඒක. ඒකයි අවිජ්ජාංශය පරික්කිත්තේ. තමා තුළ තණ්හාවක් නැත්නම් අප්‍රහීන වශයෙන් තණ්හාව පවතින්නේ නැත්නම් ඒ භවයට ඇලෙන්නේ නැහැ. ඒ භවයේ පැත්තට යන්නේ නැහැ සිත. නමුත් ඒ පැත්තට හැරෙනවා, නැමෙනවා. ඒ තෘෂ්ණා අනුසය නිසා, තණ්හානුසය මූලතිය. එතකොට භවය ලබා දෙන්නේ කුමකින්ද? කර්මයෙන්. يعني ඒකනේ කර්මයෙන් ඉදිරිපත් වුණා කිය විපාක දීම කර්මයෙන්ලා. ඒකයි සංඛාරේන ජනීයමාන. ඒ කර්මයන්ගෙන් කර්මයෙන් උපදවන්නේ සංඛාරේන ජනීයමාන. ඒ සංස්කාර නැත්නම් කර්මයෙන් උපදවන විපාකයි කියන එක සිත. ඒ සිත සංපයුත්තේහි පරිග්‍රහ්‍යමාන. ඒ සිත තනිකර උපදනා එකක් නෙවෙයි. සංප්‍රයුක්ත ධර්මයේ කියන චෛතසිකයන් ගෙන් යුක්ත වූ එකක්. චෛතසික තිබෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර විතක්ක ਵਿਚාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද ඔය ආදි වශයෙන් දැක්වෙන ඒ විපාක සිත්වල හට ගන්නා වූ ඒ චෛතසික වලින් යුක්තයි. ඒකයි සම්පයුත්තේ පරිග්‍රහ්‍යමාන. සහජාතානං අදිඨාන භාවේන. සහජාත වූ ධර්මයන්ට සහජාත වන්නේ සිත සමග චෛතසික විතරක් නෙවෙයි. ඒ සිත සමග පෙරපසු නොවි උපදනා කර්මජ රූප වේනම් ඒ කර්මජ රූපයන්ටත් මෙයයි ආධාර වන්නේ. ඒකයි සහජාතාන අදිඨාන භාවය. පුබ්බංගම භූතං. ඒ උපකාර කිරීම වශයෙන් ආධාර වීම වශයෙන් සහජාත වූ ධර්මයන්ට පෙරමුණ වන්නා වූ නැත්නම් මූලස්ථානීය ගන්නා වූ ප්‍රධාන වන්නා වූ කියන එකයි පුබ්බංගම භූතං. පුබ්බංගම භූතං පටිසන්ධි සංඛාතං මාංශං. ප්‍රතිසන්ධියයි කියනු ලබන සිත උපපජ්ජමානමේව උපදිමින්ම ඒ ප්‍රතිසන්ධි සිත උපදිමින්ම පතිට්ඨාති භවාන්තරේ කියන්නේ අනතුරු භවයේයි පතිට්ඨාති පිහිටයි. එතකොට එවිටයි කියන්නේ අලුත් භවයක් ලැබුවා පතිට්ඨාති භව. ඒ විදිහට මෙහි ඒ සිත පිළිබඳව නැත්නම් මේ මරණාසන්න චිත්ත වීතියෙහි අනතුරුව ලැබෙන පටිසන්ධිය පිළිබඳව දක්වන සංග්‍රහ පාඨය ඒ ලෙසයි දක්වා තිබෙනවා. අපි එතන සිට අනිත් දවසේ කතා කරමු. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතං බින්දති දුක්ඛේ සමග්ගෝ සිද්ධා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතං බින්දති දුක්ඛේ සමග්ගෝ සිද්ධා. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතං බින්දති දුක්ඛේ සමග්ගෝ සිද්ධා. දුක්ඛප්පත්තාච දුක්ඛා ප්‍රපත්තාච භය සෝකප්පත්තාච සෝකා සබ්බේ විපාරිනෝ ආකාශත්ථාච කුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චන්ද්‍රකම් සාසනං ආකාශත්ථාච කුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චන්ද්‍රකම් සාසනං ආකාශත්ථාච කුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा පුජයන්තු සිවං පදං